පුතේ අද දින 11 ශ්‍රේණිය කෘෂි හා ආහාර තාක්ෂණයේ විෂය නිර්දේශය යටතේ ඇති පළමු පාඩම තමයි ශාක ප්‍රචාරණය පාඩම. අද අපි කතා කරන්නේ ශාක ප්‍රචාරණ පාඩම. ශාක ප්‍රචාරණය කොටස් දෙකකට බෙදෙනවා. බීජ මගින් ප්‍රචාරණයත් ඒ කියන්නේ ලිංගික ප්‍රචාරණය, අනිත් ක්‍රමය තමයි අලිංගික ප්‍රචාරණය. අලිංගික ප්‍රචාරණය අපිට වර්ධක ප්‍රචාරණය කියලා හඳුන්වන්න පුළුවන්. අපි මුලින්ම බලමු පළමු කොටස වන ලිංගික ප්‍රචාරණය එහෙම නැත්නම් බීජ මගින් ප්‍රචාරණය. ඒ පාඩම ගැන. එතකොට බීජ මගින් ප්‍රචාරණයේදී වැදගත්ම ව්‍යුහය තමයි පුෂ්පය. පුෂ්පයක පරාගණයෙන් පරාග සෛල හා ඩිම්බ සෛල සංසේචනය වෙලා බීජ හට ගන්නවා. බීජ කියන්නේ ජීවි ව්‍යුහයක්. ඒතකොට බීජයකට නව ශාකයක් ඇති කරන්න ඇති හැකියාව අපි කියනවා බීජ ජීවිතාවය කියලා. එතකොට බීජයක ප්‍රධාන වශයෙන් තියෙන කොටස් තුනක්. ඒ කියන්නේ කලලය, බීජපත්‍ර සහ බීජාවරණය කියන කොටස් තුනක් තියෙනවා. එතකොට මෙතෙන්දී බීජපත්‍ර ගන්න අනුව නැවත බීජයක් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒ කියන්නේ ඒක බීජපත්‍රී සහ ද්විබීජපත්‍රී කියලා. එතකොට ඒක බීජපත්‍ර ගන්න අනුව ඒක බීජපත්‍රී ශාක විදියට අපිට උදාහරණ විදියට අපිට ගන්න පුළුවන් වී, බඩ ඉරිඟු, සෝගම්, පොල් පුවක් වගේ ශාක. එතකොට ද්විබීජපත්‍රී ශාක විදියට අපිට හඳුන්වන්න පුළුවන් වම්බුඩු, තක්කාලි, මිරිස්, මුං, කඩල, කව්පි, කරිවිල, පතොල, වට්ටක්ක වැනි ශාක. එතකොට අපි ඊළඟට බලමු බීජ පොරෝහණය. බීජ ආකාර දෙකක් හඳුනාගෙන තියෙනවා. මේ බීජ පොරණ ඒ කියන්නේ බීජයක ඇති කලලය නව ශාකයක් බවට පත් වීම බීජ පොරෝහණය කියලා අපිට හඳුන්වන්න පුළුවන්. මෙයත් ආකාර දෙකක් තියෙනවා. ඒ කියන්නේ අපිභෞම පොරෝහණය සහ අදෝභෞම පොරෝහණය කියලා. එතකොට අපිභෞම පොරෝහණයේදී තියෙන වෙනස තමයි බීජය පොරෝහණයේදී පොළවෙන් ඉහළට එසවෙනවා. ඒ කියන්නේ උදාහරණ තමයි මුං, පොංචි, බඩු, මිරිස් වගේ ශාක. එතකොට අනිත් ක්‍රමේ තමයි අදෝභෞම පොරෝහණය. මෙතෙන්දී අදෝභෞම පොරෝහණයේදී බීජය පොළොව මට්ටමින් පහළට තමයි පිහිටන්නේ. උදාහරණ විදිහට අපිට ගන්න පුළුවන් වී, බඩ ඉරිඟු, කඩල වැනි ශාක. මෙතන තියෙන විශේෂත්වයක් තමයි කඩල කියන්නේ ද්විබීජපත්‍රී ශාකයක්. ඒ වුණාට කඩලවල අදෝභෞම පොරෝහණයක් තමයි තියෙන්නේ. ගොඩක් වෙලාවට දුවේ පුතේ ප්‍රශ්නවලට අහනවා පහත් සඳහන් භෝග වලින් අදෝභෞම පොරෝහණයක් ඇති ශාක මොනවාද කියලා. එතකොට කඩලත් ද්විබීජී වුණාට ඒක මතක තියාගන්න ඕන අදෝභෞම පොරෝහණයක් තියෙනවා කියලා. ඊළඟට අපි බලමු බීජ පොරෝහණයට අවශ්‍ය සාධක. එතකොට බීජ පොරෝහණයට අවශ්‍ය සාධක තමයි බීජයක ජීවිතාවය. අනිවාර්යෙන් බීජයක ජීවිතාවය තියෙන්න ඕන. ඒ වගේමයි බීජයක තෙතමනය, ජලය අවශ්‍යයි. වාතය, ඒ කියන්නේ ඔක්සිජන් අවශ්‍යයි. ප්‍රශස්ත උෂ්ණත්වයක් තියෙන්න ඕන. ඒ වගේමයි ආලෝකය. සමහර ශාක වලට විතරයි ආලෝකය අවශ්‍ය වෙන්නේ. උදාහරණයක් විදිහට කිව්වොත් සලාද, කෝලියාස් වගේ ශාක. සමහර ශාක සඳහා අඳුරත් අවශ්‍ය වෙන ශාකක් තියෙනවා. ඒ කියන්නේ සමහර විසිතුරු ශාක. ගොඩක් බොහෝ බීජ වලට ආලෝකයේ බලපෑමක් නැහැ. ඒ කියන්නේ වී, මුං, ඇට, කවුරු වගේ බීජ වලට ආලෝකයේ බලපෑමක් නැහැ. ඊළඟට අපි බලමු මොකද්ද බීජ සුප්තතාවය කියලා කියන්නේ. බීජ සුප්තතාවයට කියන අනිත් නම තමයි බීජ අක්‍රියතාවය. ඒ කියන්නේ බීජයකට පොරෝහණය වීමට අවශ්‍ය සාධක ලැබී තිබියදී පොරෝහණය නොවීම අපි බීජ සුප්තතාවය කියලා හඳුන්වනවා. මේ බීජ සුප්තතාවය කියන ස්වාභාවිකව බීජයකට ලැබිලා තියෙන මේ තත්ත්වය නිසා තමයි අපිට බීජ කල් තබා ගැනීමේ හැකියාව ලැබිලා තියෙන්නේ. නැත්තම් බීජයක් කරලිදිම පැලවෙන්න පුළුවන්. මේක ස්වභාව ධර්මයෙන් ඇතිවෙච්ච දෙයක්. අපි බලමු
බීජ සුප්තතාවයේ ඇතිවීමට හේතු මොනවාද කියලා. බීජාවරණය ජලය සමහර බීජවල බීජාවරණය ජලයට හා වාතයට අපාරගම්‍ය පැවතිනවා. ඒක උදාහරණයක් විදිහට අපිට කියන්න පුළුවන් සියඹලා දඹල වගේ බීජ. ඒ තවත් හේතුවක් තමයි බීජාවරණයේ ඝනව පැවතීම. අපිට මෙතෙන්දී කියන්න පුළුවන් අඹ සියඹලා වගේ ශාක බීජාවරණයේ ඝනව පවතිනවා. බීජ අක්‍රියතාවයට ඇති තවත් හේතුවක් තමයි බීජාවරණයේ නිෂේධක ද්‍රව්‍ය පැවතීම. ඒ කියන්නේ ඔය තක්කාලි, පැපොල්, වැල් ඩොඩම්, කරිවිල වගේ බීජවල බීජාවරණය වටා නිෂේධක ද්‍රව්‍යයක් තියෙනවා. ඒ නිෂේධක ද්‍රව්‍ය නිසා තමයි බීජ අක්‍රියතාවය ඇති වෙලා තියෙන්නේ. තවත් හේතුවක් තමයි බීජයේ කලලය පරිණත නොවි පැවතීම. පොල් ඕකිඩ් වගේ ශාකවල ඒ තත්ත්වය පවතිනවා. බීජයේ කලලය සමහර ශාකවල බීජයේ කලලය අක්‍රියව පවතිනවා. ඒ අක්‍රියතාවය පෙන්වන සමහර වී වර්ග තමයි උදාහරණයක් විදිහට කියන්න පුළුවන්. අපි බලමු ඊළඟට සිටවීම සඳහා යෝග්‍ය බීජවලට තිබිය යුතු තත්ත්ව. ඒ කියන්නේ පොරොහන ප්‍රවේණික පාරිශුද්ධතාවය. ඒ කියන්නේ එකම ප්‍රභේදී බීජ වෙන්න ඕන. ඒ වගේම භෞතික පාරිශුද්ධතාවය. ඒ කියන්නේ අපද්‍රව්‍ය වලින් තොර වෙන්න ඕන. ගොඩක් වෙලාවට බොල් බීජ වලින් තොර වෙන්න ඕන. වල්පලැටි බීජ වලින් තොර වෙන්න ඕන. ඉහළ පොරොහන ප්‍රතිශතයක් තියෙන්න ඕන. සාමාන්‍යයෙන් 85ට වඩා වැඩි පොරොහන ප්‍රතිශතයක් තියෙන තමයි හොඳ බීජයක් කියලා අපිට කියන්න පුළුවන්. එතකොට අපි බලමු බීජවල පොරෝහන ප්‍රතිශතය සොයවීම පරීක්ෂණ තියෙනවා. එතකොට ඒක ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි පෙට්‍රි ක්‍රමය. පෙට්‍රි ක්‍රමයේදී පෙට්‍රි 30ක් අපි අරගෙන ඒකෙදී අපි ලබා ගන්න බීජ සාම්පලයේ බීජ ගණන් කරලා අර ගන්නවා 50ක් හරි 100ක් හරි. එතකොට අපි ගොඩක් වෙලා බීජ 100ක් අරගත්තා කියමු. එතෙන්දී අපි පෙට්‍රි 30 අරගෙන තින්ත පොන කඩදාසියක් අරගෙන ඒක තෙමලා අර බීජ 100 ගණන් කරලා දානවා. ඊට පස්සේ ඒ පෙට්‍රි 30 පියනෙන් ඒක වහලා දවස් 3ක් විතර වගේ තියෙන්න ආරිනවා. එතකොට අර බීජය අපිට අවශ්‍ය වෙලාවට ජලයෙන් තෙත් කරන්නත් ඕන. ඒ විදිහට දවස් 3කින් විතර බැලුවාම අර බීජ පැලවුණාට පස්සේ අපිට ගණන් කරලා ගන්න පුළුවන්. ඒ පොරෝහන ප්‍රතිශතය ඊට පස්සේ අපිට හොයා ගන්න පුළුවන්. පොරෝහන ප්‍රතිශතය හොයන්නේ පොරෝහණයේ බීජ සංඛ්‍යාව බෙදීම පොරෝහණයට යොදාගත් බීජ සංඛ්‍යාව. වැඩි කිරීම 100. එතෙන්දී පෙට්‍රි ක්‍රමයෙන් අපිට බීජ පොරෝහන ප්‍රතිශතය හොයන්න පුළුවන්. එතකොට ඒ හැරුණාම අනිත් ක්‍රමය තමයි රැග්ඩෝල් ක්‍රමය. මේ වැදගත් ක්‍රමය. ගොඩක් වෙලාවට විභාග ප්‍රශ්න වලට එන ක්‍රමය තමයි රැග්ඩෝල් ක්‍රමය. ප්‍රතිශතය සොයන රැග්ඩෝල් ක්‍රමය ගැන ප්‍රායෝගික පරීක්ෂණයක් තමයි අපි කරන්න සූදානම. ඉතින්දී අපිට අවශ්‍ය වෙනවා මේ අවශ්‍ය කරන බීජ ඒ වගේම මේ සෙන්ටිමීටර් 20යි 20 කපු රෙදි කැබැල්ලක් ඉයලි ලී කෝටුවක් ජල බඳුනක් කතුරක් ඒ වගේම නූල් කැබැල්ලක් මුලින්ම පොරොහන ප්‍රතිශතය සෙවීමට අවශ්‍ය කරන බීජ ලබා ගන්නවා. ඊට පසුව ඒ කපු රෙදි කැබැල්ල තබා ඒ බීජ අපි මේ අවශ්‍ය කරන බීජ 100ක් අපි ගණන් කරලා කපු රෙදි කැබැල්ල මත තියනවා. අපි එතෙන්දී කෝටුව මේ රෙදි කැබැල්ලේ පැත්තකින් තියා ගන්නවා. අපි ඒක රැග්ඩෝලේ සාදා ගැනීමට තමයි අපිට කෝටුව අවශ්‍ය වෙන්නේ. බීජ 100 රෙදි කැබැල්ල මත තබා ගත්තට පස්සේ කෝටු කැබැල්ල මේ අපේ රූපයේ මේ පේන පරිදි රෙදි කැබැල්ල මේ ආකාරයට අපි උතා ගන්නවා. බීජ ටික ඇතුළට සිටිනසේ. ඊට පස්සේ අපි කෝටුව දෙපැත්තෙන් නූලක් අරගෙන කැට ගහ ගන්නවා. නූල අරගෙන බීජ ඉහිරෙන්නේ පිටතට යන්නේ නැති වෙන ආකාරයට අපි නූලෙන් ගැට ගහ ගන්න අවශ්‍ය වෙනවා. එතකොට මේ ආකාරයට දෙපැත්තම මේ පේන පරිදි
නූලෙන් ගැට ගහ ගන්නවා. නූලේ ගැට ගහගත්තට පස්සේ අපි මේකට අපි කියනවා රැග්ඩෝලය කියලා. මේ රැග්ඩෝලය ඊට පස්සේ ජල බඳුනකට දාලා තියෙනවා. දාලා තියන්නේ දැන් අපි බීජයක් පොරෝණය වෙන්න අවශ්‍ය කරනවා ජලය, වාතය, උෂ්ණත්වය. එතකොට අර මේ රෙදි කැබැල්ල ගැට ගහලා තියෙන එකෙන් අපිට අවශ්‍ය කරන උෂ්ණත්වය ලැබෙනවා. මෙතෙන්දී අපි ජල බඳුනට දැම්මහම රැග්ඩෝලේ මේ යට ප්‍රදේශයේ පමණක් ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම වතුර ගිල්ලන්නේ නැහැ. ඒකට හේතුව තමයි බීජ පොරෝණය වෙන්න අවශ්‍ය කරන වාතය ඒකට අවශ්‍ය නිසා. එතකොට අපිට අර කපුරෙද්දි කැබැල්ල ගන්න නිසා අර ජලය අරකට උරා ගන්න අපිට ඒ වතුර භාජනය දැම්මට පස්සේ පේනවා. ඊට මේ උදේට හවසට ජල බඳුනේදී අර රැග්ඩෝලය දෙපැත්ත මාරු කරන්න ඕනේ. එතකොට අපිට මේ බීජ වලට අවශ්‍ය කරන ජලය ඒකට ලැබෙනවා. ඊට පස්සේ දවස් 3ක් පමණ මේ ආකාරයට අපි ජල බඳුනේ තියලා තියෙනවා. ඊට පස්සේ දවස් 3කට පස්සේ අපිට මේ පේනවා අර බීජ සහිත රැග්ඩෝලය බීජ පැලවෙලා තියෙනවා අපිට මේ ආකාරයට පේනවා. ඊට පස්සේ අපි ඒක දිග ඇරලා අරගෙන ඒ බීජ 100 ගණන් කරලා බලනවා. අපි ඊට පස්සේ ගණන් කරලා බැලුවාම අර බීජ 100න් පැලවුණු බීජ ප්‍රමාණය අපි ඒක ප්‍රතිශතයක් විදිහට ගත්තාම අපි යන්නේ ඒක තමයි බීජ පොරෝහණ ප්‍රතිශතය කියලා කියන්නේ. අපි බීජ පොරෝහණ ප්‍රතිශතය හොයනකොට ඒක අපි ලබාගන්නේ පොරෝහණය වූ බීජ සංඛ්‍යාව බෙදීම පරීක්ෂණයට යොදාගත් බීජ සංඛ්‍යාව වැඩි කිරීම 100. එතකොට ඒකෙදි ලැබෙන පැලවූ බීජ සංඛ්‍යාවේ ප්‍රතිශතයට අපි කියනවා බීජ පොරෝහණ ප්‍රතිශතය කියලා. අපිට එතකොට බීජයක් පැල කරන්න අවශ්‍ය වුණාම අපිට අපිට මේ බීජවල පොරෝහණ ප්‍රතිශතය සොයා ගන්න පුළුවන්. එතකොට ඉහළ සාමාන්‍යයෙන් හොඳ බීජයක් නම් 85%කට වඩා වැඩි ප්‍රතිශතයක් තියෙනවා. මේ බීජ සාම්පල් එක අපිට හොඳයි කියලා කියන්න පුළුවන්. මේ ආකාරයට ප්‍රායෝගිකව මෙන්න පරීක්ෂණය ගොඩක් වෙලාවට දුවේ පුතේ විභාග වලට ගොඩක් වෙලාවට එන මේ ප්‍රායෝගික පරීක්ෂණය. මෙතෙන්දී මේ දැන් ඔයගොල්ලන්ට මේ පරීක්ෂණය කරන්නේ කොහොමද කියලා තේරෙන්නේ නැති පොරෝණ ප්‍රතිශතය හොයන්නේ කොහොමද කියලා දැනුමක් ලැබෙන්නේ නැතයි කියලා හිතනවා. අපි මේ අද කරන ලද ප්‍රායෝගික පරීක්ෂණයෙන් අපි ගණන් කරන ලද වී8 සංඛ්‍යාව පැලවූ වී8 සංඛ්‍යාව 89ක් තිබුණා. එතකොට මෙම පොරෝහණ ප්‍රතිශතය අපි ගණනය කරාම 89යි. එතකොට මේ අපි ලබා ගන්නා ප්‍රායෝගික පරීක්ෂණයෙන් ලබා ගන්නා ලද බීජ සාම්පලයේ පොරෝහණ ප්‍රතිශතය 89ක් වුණා. ඒ කියන්නේ මෙම පොරෝහණ ප්‍රතිශතය ඉහළ අගයක් 85ට වඩා ඉහළ අගයක් නිසා මෙම බීජ සාම්පලය අපිට හොඳයි කියලා කියන්න පුළුවන්. සමහර වෙලාවකට බීජ පොරෝහණ ප්‍රතිශතය අඩු ගණනක් තිබුණා නම් ඒක අපිට පැල කරන්න සුදුසු නෑ. අපිට ඒ නිසා ප්‍රායෝගිකව ගොවිතැන් කටයුතු වලදී වුණත් වැදගත් වෙනවා මේ පරීක්ෂණයෙන් අපිට ඕනම කෙනෙකුට බීජ පොරෝහණ ප්‍රතිශතය සොයා ගන්න පුළුවන් අපිට මේ ආකාරයට. ඔබ සමට ඒ පිළිබඳ දැනුමක් පොරෝහණ ප්‍රතිශතය සොයන්නේ කොහොමද කියන දැනුමත් ලබා ගන්න පුළුවන් වෙන්නේ නැතයි කියලා මම හිතනවා. බීජ ප්‍රතිකාර කිරීම කියලා කියන්නේ බීජ සිටුවීමට පෙර බීජ වලට කරන සියලුම ක්‍රියාකාරකම් හඳුන්වන්න පුළුවන් බීජ ප්‍රතිකාර කිරීම කියලා. එතකොට බීජයක් අපි පැල කරන්න කලින් නොයෙකුත් ප්‍රතිකර්ම කරනවා. ඒ කියන්නේ ඒක අපි කියන බීජ ප්‍රතිකාර කිරීමේ අරමුණක් තමයි බීජ සුප්තතාවය ඉවත් කිරීම. එතකොට ඒ සුප්තතාවය කියන්නේ බීජ අප්‍රියතාවය එතෙන්ටි නොයෙකුත් මේ ක්‍රම යොදනවා පැල කිරීම සඳහා. නැත්තම් බීජ පැලවෙන්නේ නැහැ. එතකොට බෝල් බීජ ඉවත් කරන්න ඕන, රෝග වළක්වා ගන්න ඕන, කෘමි හානි වළක්වා ගන්න ඕන. ඒ වගේමයි වැපිරීම පහසු කිරීමට ඒ විදිහට මේ බීජ ප්‍රතිකාර ක්‍රම තියෙනවා කීපයක්. එතකොට මෙතෙන්දී මේ දුවේ පුතේ පෙළ පොතේ තියෙනවා ඒක පැහැදිලිව සඳහන් කරලා 7 වෙනි පිටුවේ 1-2 වගුව තියෙනවා. ඒ වගුවේ ඉතාමත් පැහැදිලිව ඒ බීජ ප්‍රතිකාර ක්‍රම ටික සඳහන් වෙලා තියෙනවා. ඉතින්දී අපි බලමු බීජ සුප්තතාවය ඉවත් කිරීමේ ක්‍රම. ඒක තමයි ඝනකම බීජාවල් ඉවත් කිරීම. දැන් අඹ වගේ බීජවල බීජ ඝනකම
බීජාවරණයක් තියෙනවා. අපි පැල කරන්න කලින් කැපීමක් වගේ කරනවා මේ බීජාවරණය කපලා ඉවත් කරලා තමයි අපි පැල කරන්න ගන්න. ඒ වගේමයි සියඹලා වගේ බීජවල දිලිසෙන මේ බීජාවරණයක් තියෙන වැඩි කඩදාසියක් වගේ කියන සූරා ගැනීමක් වගේ කරනවා. ඒ වගේමයි සමහර බීජ වර්ග කඩල, මුං ඇට, කව්පි, පී වගේ જાති පැල කරන්න කලින් ජලයේ පුඟවනවා. ඒ වගේමයි සමහර වෙලාවට ඔය දඹල, වී වගේ ශාකවල බීජ තනුක සල්ෆියුරික් අම්ලය, නයිට්‍රික් අම්ලය වගේ ගිල්ලලා තියලා බීජාවරණය තුනී කරලා තමයි පැල කරන්න ගන්නේ. ඒ වගේම තේක, ලුණු මිදිල්ල වගේ ශාකවල බීජාවරණය මද වශයෙන් පුලිසීමක් කරනවා. එතකොට තව සමහර බීජවල බීජ සුප්තතාවයට හේතුවක් තමයි නිෂේධක ද්‍රව්‍ය තියෙන එක. අපි පාඩමේ කලින් ඒක ඉගෙන ගත්තා. අපි පැල කරන්න කලින් ඒක ජලයෙන් සෝදලා ඒ නිෂේධක ද්‍රව්‍ය ඉවත් කරලා තමයි පැල කරන්න ගන්නේ. දැන් පැපෝල්, තක්කාලි, වැල්ඩොඩම් වගේ ශාකවල බීජ ඒ විදිහට තමයි පැල කරන්නේ. එතකොට තව ඇකේෂියා, ඇහැල වගේ ශාකවල මද උණුසුම් ජලයේ වෙලාවක් තීර තමයි අපි බීජ සුප්තතාවය ඉවත් කරන්නේ, පැල කරන්න ගන්නේ. මේ ආකාරයට බීජ සුප්තතාවය ඉවත් කරන්න ක්‍රම තමයි අපි මේ සඳහන් කරේ. ඒ වගේම ඊළඟට බලන්න බෝල් බීජ ඉවත් කිරීම සමහර මේ පිරිසිදු ජලයේ හරි 10% සාන්ද්‍ර ලුණු ද්‍රාවණයක ගිල්ලලා බීජ තැබීමෙන් බෝල් බීජ ඉවත් කරන්න පුළුවන්. ගොඩක් වෙලාවට බීවල බී පැල කරන්න කලින් ජලයේ ගිල්ලලා බෝල් බීජ ටික ඉවත් කරලා තමයි පැල කරන්න ගන්න. එතකොට සමහර මේ එළවලු බීජ වල දිලීර නාශක සමග මිශ්‍ර කරනවා රෝග වළක්වන්න. ඒ වගේමයි එළවලු බීජ කුමි හානි වළක්වන්න කුමි නාශක වල මිශ්‍ර කරනවා. ඒ වගේ මේ ක්‍රම යොදනවා. එතකොට අපි බලමු ඊළඟට වායුගෝලයේ තිර කරන නයිට්‍රජන් හඳුන්වා දීම. ඒ කියන්නේ මේ පෙබේසියේ කුලය එහෙම නැත්නම් රනිල කුලයේ බීජ අපි දන්නවා නයිට්‍රජන් තිර කරන ශාක. ඒවා අපි පැල කරන්න කලින් දැන් සෝයා බොන්චි, කව්පි ඒ වගේ බීජ පැල කරන්න කලින් බැක්ටීරියා නයිට්‍රජන් තිරකාරක බැක්ටීරියා ආමුකූලනය කරනවා කියලා කියන්නේ. ඒ කියන්නේ බැක්ටීරියා රංග මාධ්‍යයක කවරලා තමයි පැල කරන්න ගන්නෙ. මේ ක්‍රියාවලිය අපි හඳුන්වනවා බීජ ආමුකූලනය කරනවා කියලා. ඊළඟට ඔය තම්පලා වගේ බීජ පැල කරන්න කලින් බීජ කුඩා නිසා, සියුම් නිසා වැලිවල මිශ්‍ර කරලා තමයි විසුරුවා හරින්න අපි ප්‍රයෝග කරගන්න පැල කරන්න ගන්නකොට. නැත්තම් එක තැන වැටෙන්නේ. දැන් කපුවගේ බීජ පැල කරනකොට ගොම දියලා හරි මැටි දියලා හරි මිශ්‍ර කරලා වියලලා අපි පිළිවීමක් සිද්ධ කරනවා. මේ ආකාරයට තමයි බීජ මේ පැල කිරීමට පෙර කරන මේක ප්‍රතිකර්ම තමයි අපි සඳහන් කරේ. එතකොට ශාක ප්‍රචාරණය යටතේ ඕල්ම කොටස වන බීජ මගින් ප්‍රචාරණය පිළිබඳ සීලම කරුණු වල සඳහන් කරා. ඔයගොල්ලන්ට හොඳ දැනුමක් ලැබෙන්නට කියලා හිතෙනවා. එතකොට ඒ අදාළ සියලුම කිටි ප්‍රශ්නත්, රචනා ප්‍රශ්නත් සියල්ලම එකතුවක් හදාගෙන අපි මේ සඳහන් කරන ප්‍රශ්න වලට සියලුම ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න අපි නැවතත් වර්ධක ප්‍රචාරණය පාඩමේදී හමු වෙමු.